කිං සච්ච මග්ග ජීවිතය ප්‍රඥාවෙන් හා අවබෝධයෙන් දිනන්නටත් දහම් දැනුමින් සමාජය පෝෂණය කරන්නටත් ඉදිරිපත් කරනු ලබන වැඩසටහන් මාලාව ශාස්ත්‍රපති කැකුල්වෙල විපුලසාර ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම සමග ඔබත් එක්වන්න. තෙරුවන් සරණයි. අපගේ භාග්‍යවතුන් වහන්සේ තුන්ලොවක් සනසාලමින් දේශනා කොට වදාළ අසිරිමත් සූත්‍ර දේශනා අතරින් මෙලොව පරලොව දෙලොවම ජය ගැනීම පිණිසත් අන්‍යෝන්‍ය යුතුයකම් වගකීම් පිළිබඳව සමාජ ජීවිතයේ සමාජ වගකීම් පිළිබඳව දේශනා කළ ඊ타ම අනර්ග වටිනා සූත්‍රයක් ලෙස සිඟාලෝවාද සූත්‍රය අප ඔබට ඉදිරිපත් කරනු ලබනවා. මෙම සූත්‍රය බොහෝ ජනතාව අතර ඊ타ම ප්‍රසිද්ධ ජනගත වූ සූත්‍රයක් ලෙස දහම් කරුණු සොයන අයටත් ධර්ම ශ්‍රවණය සඳහාත් එමෙන්ම විභාග සඳහා විවිධ තොරතුරු සොයන අය උනන්දු වන අය සඳහාත් මෙම සිඟාලෝවාද සූත්‍රය කොටස් කිහිපයක් යටතේ අපට සාකච්ඡා කළ හැකියි. බුදුන් වහන්සේ ජේතවනාරාමේ වැඩවසන අවදියේ සිඟාල ගෘහපුත්‍රයාට දේශනා කළා. සදිසා නමස්කාරයේ සිඟාලක සිදු කළ ආකාරය මෙහි සඳහන් වෙනවා. ඊළඟට සතර කර්මක්ලේශ, සතර අගති, ධන විනාශ මුඛ සය සහ ඒවායේ ආදීනව, එමෙන්ම පුද්ගලයෙකුගේ පරිහානියට හේතු වන කරුණු, පාප මිත්‍රයන් හා කල්යාණ මිත්‍රයන්, ඔවුන්ගේ ගති ලක්ෂණ, එමෙන්ම සදිසා නමස්කාරය එක් එක් දිසාවන්ට අයත් පුද්ගලයන් හා ඔවුනොවුන් කෙරේ සිදුවිය යුතු යුතුයකම් හා වගකීම්, සතර සංග්‍රහ වස්තු, මෙලෙස විවිධ අංශ යටතේ අපිට හමුවන සිඟාලෝවාද සූත්‍රය මේ ආරම්භක කොටස මෙලෙසයි විස්තර වෙන්නේ. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමේ වැඩ වාසය කරන්නේ සිඟාලක නම් ගෘහපති පුත්‍රයෙක් අලුයම පිබිද රජගහ නුවරින් නික්ම ජලාශයකට බැස තෙත් වූ රෙදි කඩකින් හා තෙත් හිස කිසින් යුක්තව නැගෙනහිර දකුණ බටහිර උතුර උඩ යට යන සදිසා නමස්කාර කරනවා. එකල පෙරවරුෙහි රජගහ නුවරට පිණ්ඩපාතේ වැඩම කරන භාග්‍යවතුන් වහන්සේ සදිසා නමස්කාරය කරන සිඟාලක දැක කුමක් නිසා මෙසේ සදිසා නමස්කාරය කරන්නේදයි විමසුවා. සිය පියා මිය යන විට දරුව සදිසා නමස්කාර කරන්නයි තමාට කීහෙයින් පියාගේ වචනයට ගරු කිරීමක් ලෙස මෙසේ සදිසා නමස්කාර කරන බව ඔහු ප්‍රකාශ කළා. ගෘහපතිය අපගේ ආර්ය විනෙහි සදිසා නමස්කාරයක් තිබේ. එය මෙසේ නොවේ යයිද ඔහුට වදාහරණ භාග්‍යවතුන් වහන්සේ එවිට ස්වාමීනි, ආර්ය විනෙහි සදිසා නමස්කාරය මට පැහැදිලි කර දෙන ලෙස ඔහු ඉල්ලා සිටියා. ගෘහපති පුත්‍රය එසේනම් මැනවින් අසා මැනවින් මෙනෙහි කරන්නයි ප්‍රකාශ කරමින් මෙම සූත්‍රය දේශනා කොට වදාළා. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ මෙලොව පරලොව දියුණුව සඳහා සුගතිගාමී බව සඳහා ප්‍රහීන කළ යුතු සතර කර්මක්ලේශ සඳහන් කරනවා. ඒවා නම් ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය, මුසාවාදය යන සතරයි. එමෙන්ම නොකළ යුතු පව්කම් සතර හෙවත් වෙන්විය යුතු සතර අගති භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒවා නම් ඡන්ද, දෝෂ, බය, මෝහ. ඡන්ද නම් කැමැත්තයි. කැමැත්ත නිසා හිතවත්කම් නිසා අගතිගාමී නොවීම. දෝෂ හෙවත් අමනාපකම් අහිතවත්කම් නිසා අගතිගාමී නොවීම.
බය හෙවත් බිය නිසා අගතිගාමී නොවීම, මෝහය හෙවත් මුලා වීමෙන් අගතිගාමී නොවීම යන සතර අගති භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. සතර අගතියෙන් යුක්ත වූහොත් කාල හෙවත් අවපක්ෂේ චන්ද්‍රයාමෙන් ඔහුගේ යසස පිරිහෙන බවත්, සතර අගතියෙන් වැළකුණහොත් ඔහුගේ කීර්තිය පුරපක්ෂේ චන්ද්‍රයාමෙන් පැතිර යන බවත් භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා. මීළඟට සඳහන් වන්නේ පුද්ගලයෙකුට ජීවිතය තුළ ඉවත් කරගත යුතු ධන විනාශ මුඛ සයයි. ඒවා නම් මත්ද්‍රව්‍ය පානය, නොකල්හි වීදි සංචාරය, නෘත්‍ය ගීත සංදර්ශන ආදී නැරඹීමට නිතර යාම, සූදු ක්‍රීඩාවල යෙදීම, පවිටු මිත්‍රාශ්‍රය, අලස බව යන ධන විනාශ මුඛ 6 භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ධන විනාශ මුඛ 6 දේශනා කරනවා සේම එම කරුණු 6 එකින් එකට තවත් කරුණු යටතේ විස්තර කරනවා. රහමෙර පානේ ආදීනව 6ක් පළමුවෙන්ම විස්තර කරන භාග්‍යවතුන් වහන්සේ රහමෙර පානය කරන්නාගේ වස්තුව විනාශ වෙනවා, කලකෝලාහල ඇති වෙනවා, රෝග පීඩා ඇති වෙනවා, අපකීර්තියටපත් වෙනවා, ලැජ්ජාව හා බය නැති වෙනවා, නුවණ දුර්වල වෙන බව සිංහාලෝවාද සූත්‍රයේ දක්වනවා. දෙවෙනියට නොකල්හි වීදි සංචාරයේ ආදීනව 6ක් තමා ආරක්ෂා රහිත වෙනවා, අමුදරුවන් ආරක්ෂා රහිත වෙනවා, ධනය ආරක්ෂා රහිත වෙනවා, සැක කටයුතු පුද්ගලයෙකු බවට පත් වෙනවා, අභූත චෝදනාවලට ලක් වෙනවා, විවිධ කරදරවලට මුහුණ පෑමට සිදු වෙනවා. තුන්වෙනියට නෘත්‍ය ගීත සංදර්ශන බැලීමට නිතර යෑමේ ආදීනව 6කි. නෘත්‍ය සංදර්ශන කොතැන්හිදැයි නිතර සොයා යාමට සිදුවීම, සංගීත සංදර්ශන කොතැන්හිදැයි නිතර සොයා යාමට සිදුවීම, වාදන සංදර්ශන කොතැන්හිදැයි නිතර සොයා යාමට සිදුවීම, වේදිකා ගතවන නාට්‍ය කොතැන්හිදැයි නිතර සොයා යාමට සිදුවීම, කස්තාලම් ගායන සංදර්ශන කොහිදැයි සොයා යාමට සිදුවීම, රබන් වැයුම් ආදී සංදර්ශන කොතැන්හිදැයි සොයා යාමට සිදුවීම. හතරවනුවට සූදු ක්‍රීඩාවේ යෙදීමේ දෝෂ 6කි. සූදුවෙන් දිනූ කල්හි සතුරන් ඇතිවේ, සූදුවෙන් පෙරදුණු කල්හි ශෝකය ඇතිවේ. තමන් විසින් එක් රැස් කර ගන්නා ලද ධනය විනාශ වේ. සමාජයේ ඔහුගේ වචන පිළි නොගන්නා තත්වයට පත්වේ. මිතුරන්ගේ අවමානයට ලක්වේ. ආවාහ විවාහ ආදියට කිසිවෙකු කැමති නොවේ. පස්වන කරුණ නම් පවිටු මිත්‍ර ආශ්‍රයේ දෝෂයන්ය. ඒවා 6ක් යටතේ දක්වන සිංහාලෝවාද සූත්‍රය සූදු ක්‍රීඩා කරන්නන් ඇසුරෙන් සිදුවන දෝෂවලට මුහුණ දීමට සිදුවේ, සල්ලාලයන් ඇසුරෙන් සිදුවන දෝෂවලට මුහුණ දීමට සිදුවේ, රහමෙර පානය කරන්නන් ඇසුරෙන් සිදුවන දෝෂවලට මුහුණ දීමට සිදුවේ, අභිමුඛයේ වංචා කරන්නන් ඇසුරෙන් සිදුවන දෝෂවලට මුහුණ දීමට සිදුවේ, අනභිමුඛයේ වංචා කරන්නන් ඇසුරෙන් සිදුවන දෝෂවලට මුහුණ දීමට සිදුවේ, අපරාධ කරුවන් ඇසුරෙන් සිදුවන දෝෂවලට මුහුණ දීමට සිදුවේ. 6 වෙනි කරුණ ලෙස අලස කමෙහි දෝෂ 6කි. 1. දැන් ඊතා සීතයයි කටයුතු වල නිරත නොවීමෙන් වන හානිය. 2. දැන් ඊතා උෂ්ණයයි. 3. දැන් ඊතා සවස්යයි. 4. දැන් ඊතා උදෑසනයයි. 5. දැන් ඊතා කුසගිනියයි. 6. දැන් බොහෝ කුස පිරී ඇතැයි කටයුතු වල නිරත නොවීමෙන් වන හානිය. මෙලෙස ධන හානි සිදුවන ප්‍රධාන දොරටු 6 භාග්‍යවතුන් වහන්සේ දේශනා කරමින් ඒ 6ට අන්තර්ගතව ඒ ඇතුළත වෙනම කරුණු එකින් එකට 6 බැගින් ඉහත ආකාරයට සිංහාලෝවාද සූත්‍රයේ දක්වා තිබෙනවා.
පානසකනම් සුරෑසැලේදී පමණක් හිතවත් වන මිත්‍රයෙකු සිටින බවත්, අභිමුඛයේ මිත්‍ර බව දක්වන අනභිමුඛයේදී සතුරුසේ ක්‍රියා කරන සම්මීය නම් මිත්‍රයෙකු සිටින බවත්, තමන්ගේ අවශ්‍යතාවක් ඉටු කර ගැනීමට අවශ්‍ය වූ විට මිත්‍ර වන සකානම් මිත්‍රයෙකු සිටින බවත් දේශනා කරනවා. මින් අනතුරුව පුද්ගලයා විනාශය කරා පමුණුවන කරුණු 6ක් මෙලෙස දක්වනවා. 1. හිරු උදාවන තුරු නිදීම. 2. පරදාර සේවනය. 3. දැඩි වෛරය. 4. අනුන්ගේ අයහපත පිණිස ක්‍රියා කරන බව. 5. පාප මිත්‍රාශ්‍රය. 6. දැඩි මසුරු බව. එයින් අනතුරුව තවත් පුද්ගලයාගේ විනාශයට හේතු වන කරුණු 6ක් සිඟාලෝවාද සූත්‍රයේ දක්වනවා. 1. සූදුවට ලොල් බව හා ස්ත්‍රී ධූර්ත බව. 2. නෘත්‍ය ගීතයන්හි ඇලීම. 3. දහවල් සයනය කිරීම. 4. නොකල්හි නොසුදුසු ස්ථානයන්හි හැසිරීම. 5. පාප මිත්‍රාශ්‍රය. 6. මසුරු බව යන මේ කරුණු 6 මෙසේ දක්වයි. සූදුව සුරාව කාම මිත්‍යාචාරය පහත් පුද්ගලයන් ආශ්‍රය කරන ඥාන වෘද්ධ වයෝ වෘද්ධ ගුණ වෘද්ධ පුද්ගලයන් ආශ්‍රය නොකරන පුද්ගලයාගේ යසීසුරු අවපක්ෂේ චන්ද්‍රයාමෙන් පිරිහෙන බවත්, දවල් නිදන සුළු රාත්‍රී නැගිටින සුළු නිරන්තරයෙන් සුරාපානයෙන් මත්වී සිටින ස්ත්‍රී ධූර්තයා සාර්ථක ගෘහ ජීවිතයකට නුසුදුස්සකි. දැඩි අලස බවින් යුත් පුද්ගලයෝ ඊතා සීතයි, උෂ්ණයි, බඩගිනි නැතහොත් සවස් තමාගේ කර්මාන්ත කටයුතු පැහැර හරි යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. සිඟාලෝවාද සූත්‍රයේදී මීළඟට මිතුරන්සේ පෙනී සිටින එහෙත් සැබෑ මිතුරන් නොවන මිත්‍ර ප්‍රතිරූපකයන් 4 දෙනෙක් දක්වනවා. 1. අඤ්ඤදත්තු හර. 2. වචී පරම. 3. අනුප්පිය බාණි. 4. අපාය සහය. එම මිත්‍රයන්ගේ ගති ලක්ෂණ මෙසේය. 1. අඤ්ඤදත්තු හර. ඔහුගේ ගති ලක්ෂණ 4. 1. ඒකාන්තයෙන් යමක් පැහැර ගනී. 2. සුළු දෙයක් දී බොහෝ දෙයක් බලාපොරොත්තු වේ. 3. තමන්ට බියක් පැමිණි කල පමණක් එයින් මිදිනුවස් මිතුරාගේ කටයුතු කරයි. 4. තමන්ගේ ප්‍රයෝජන පිණිසම ඇසුරු කරයි. මීළඟට වචී පරම මිත්‍ර ප්‍රතිරූපකයාගේ ගති ලක්ෂණ 4කි. අතීතයෙන් සංග්‍රහ කරයි. අනාගතයෙන් සංග්‍රහ කරයි. හිස් දෙයින් සංග්‍රහ කරයි. ඉදිරිපත් කටයුත්තෙහි බිය දක්වයි. 3. අනුප්පිය බාණි මිතුරාගේ ගති ලක්ෂණ නම් නරක දේද අනුමත කරයි. හොඳ දේද අනුමත කරයි. ඉදිරියේදී මිතුරාගේ ගුණ කියයි. මිතුරා නැති තැන ඔහුගේ නුගුණ කියයි. 4. අපාය සහය මිත්‍රයාගේ ගති ලක්ෂණ. සුරාපානයේ සහය වේ. නොකල්ලි වීදි සංචාරයේ සහය වේ. නිතර නෘත්‍ය දර්ශනයේ සහය වේ. දූ කෙලියෙහි සහය වේ. මෙම මිත්‍ර ප්‍රතිරූපකයන්ගේ සැබෑ ගති ලක්ෂණ හඳුනා ගන්නා ඥානවන්ත පුද්ගලයා සිංහ ව්‍යාඝ්‍රාදීන්ගෙන් පිරුණු මාර්ගයක ගමන් කර ඔවුන්ගෙන් ආරක්ෂා වී ගමන් කරන පුද්ගලයෙකු හා සමාන බව බුදුන් වහන්සේ දේශනා කරනවා. මෙම පාපකාරී පවිටු මිතුරන්සේම හෘදයාංගම වූ යහපත් මිතුරන්ද සිව් දෙනෙකි. එම කල්යාණ මිත්‍රයන් සිව් දෙනා මෙසේය. 1. උපකාරක මිතුරා. 2. සමාන සුඛ දුක්ඛ මිතුරා. 3. අත්තක්කායි මිතුරා. 4. අනුකම්පක මිතුරා. මෙම කල්යාණ මිත්‍රයන්ගේ ගති ලක්ෂණ. 1. උපකාරක කල්යාණ මිත්‍රයා ප්‍රමාද වූවහු රකී. ප්‍රමාද වූ මිත්‍රයාගේ වස්තුව රකී. බියට පැමිණි මිතුරාට පිහිට වේ. අවශ්‍යතාවයක් ඇති වූ විට ධනය පරිත්‍යාග කරයි. 2. සමාන සුඛ දුක්ඛ කල්යාණ මිතුරාගේ ගති ලක්ෂණ. තමාගේ රහස් මිතුරාට කියයි. මිතුරාගේ රහස් අන්‍යයන්ට හෙළි නොකොට ආරක්ෂා කරයි. විපතකට පැමිණි විට අත් නොහරි. තම ජීවිතය වුවද පුදා මිතුරා ආරක්ෂා කරයි.
3. අත්තක්කාය මිතුරාගේ ගති ලක්ෂණ. පවින් වළක්වයි, යහපතෙහි පිහිටුවයි, නොදත් දේ කියා දෙයි, ස්වර්ග මාර්ගය කියා දෙයි. 4. අනුකම්පක කල්යාණ මිත්‍රයාගේ ගති ලක්ෂණ. මිත්‍රයාගේ පිරිහීමේදී නොසතුටු වේ. මිත්‍රයාගේ දියුණුවේදී සතුටු වේ. මිත්‍රයාගේ දොස් කියන්නහු වළකයි. මිත්‍රයාගේ ගුණ කියන්නහු ප්‍රශංසා කරයි. මේ කල්යාණ මිත්‍රයන් 4 දෙනා සහ ඔවුන්ගේ ගති ලක්ෂණ එසේය. මෙම මිත්‍රයින් 4 දෙනා නිසි පරිදි හඳුනාගෙන මවක් තමාගේ දරුවා කෙරෙහි දක්වන සැලකිල්ලට හා සමාන සැලකිල්ලකින් එම කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන ලෙසට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට ධනය රැස් කිරීම පිළිබඳව දේශනා කරන බුදුන් වහන්සේ කාටවත් කරදර නොකොට කිසිවෙකුත් පෙළීමට ලක් නොකොට ධනය රැස් කරන පුද්ගලයා ඔහුගේ ධනය තුඹසක් මෙන් වැඩෙන බව වදාරමින් ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය ද්විහි කම්මං පයෝජේ චතුත්තංච නිදාපේය ආපදාසු භවිස්සති. රැස් කළ ධනයෙන් එක් කොටසක් පරිභෝජනයත්, දෙකොටසක් කර්මාන්ත සඳහා, සිව්වන කොටස ආපදා අවස්ථාවක් ගැනීමට තැම්පතුවක් ලෙසද යොදාගත යුතු බව එය නුවණැත්තන්ගේ ක්‍රියාවක් බව දේශනා කරනවා. සිංහලෝවාද සූත්‍රයෙහි ඊළඟට දැක්වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ සිංහලක සඳහා සදිසා නමස්කාරයට අදාළ දිසාවන් හා ඒ දිසාවන්ට අයත් පුද්ගලයන් දැක් වූ ආකාරයයි. මාතා පිතා දිසා පුබ්බා ආචාර්යා දක්ඛිනා දිසා පුත්තදාරා දිසා පච්චා මිත්තා මච්චාච උත්තර දාස කම්ම කරා හෙට්ටා උද්ධං සමන බ්‍රාහ්මණ ඒතා දිසා නමස්සෙය්‍ය අලමත්තෝ කුලේ ගිහි. නැගෙනහිර දිසාව මව්පියෝය, දකුණු දිසාව ගුරුවරුය, බටහිර දිසාව අමුදරුවෝය, උතුරු දිසාව මිත්‍රයෝය, යට දිසාව දැසිදස්සෝය, උඩ දිසාව ශ්‍රමණ බ්‍රාහ්මණයෝය. ඊළඟට සදිසාවන් විස්තර කරන්නේ මෙසේ. 1. නැගින්හිර දිසාව වශයෙන් ඇති දෙමව්පියන් වෙනුවෙන් දරුවන් කරුණු 5ක් ඉටු කළ යුතුය. දෙමව්පියන් පෝෂණය කිරීම, දෙමව්පියන්ගේ කටයුතු කිරීම, දෙමව්පියන්ගේ කුලය රැකීම, දෙමව්පියන්ගේ දායාද ආරක්ෂා කිරීම, දෙමව්පියන් පරලෝකීය කල්හි පින්දීම. ඊළඟට දෙමව්පියන් දරුවන් කෙරෙහි දරුවන් පවින් වැළැක්වීම, දරුවන් යහපතෙහි පිහිටුවීම, දරුවන්ට ශිල්ප ශාස්ත්‍ර ලබා දීම, සුදුසු කාලයේදී ආවාහ විවාහ කර දීම, සුදුසු අවස්ථාවෙහි දායාද පැවරීම යන කරුණු දෙමව්පියන්ගෙන් දරුවන්ටත්, දරුවන්ගෙන් දෙමව්පියන්ටත් වන බව සිංහලෝවාද සූත්‍රයේ සඳහන් වෙනවා. දකුණු දිශාව වන ගුරුවරුන්, ශිෂ්‍යයින් විසින් ගුරුවරුන් දැක හුනස්නෙන් නැගිටීම, ගුරුවරුන් හට උපස්ථාන කිරීම, ගුරුවරුන්ගේ බසට සවන් දීම, ගුරුවරයාගේ කුදුමහත් කටයුතු කිරීම, ශිල්ප ශාස්ත්‍ර මැනවින් ඉගෙනීම යන කරුණු කළ යුතු වෙනවා. එවිට ගුරුවරුන් ශිෂ්‍යයන් කෙරෙහි මනාකොට හික්මවීම, මනාකොට ශිල්ප ශාස්ත්‍ර ලබා දීම, තමා දන්නා සියලු ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීම, මිත්‍ර අමාත්‍යාදීන්ට හඳුන්වා දීම, ආරක්ෂා සංවිධානයේ සැලසීම ආදී කරුණු 5න් තමන්ගේ ශිෂ්‍යයාව ආරක්ෂා කරනු ලබන. බටහිර දිසාව වූ භාර්යාව කෙරෙහි කරුණු 5ක් ස්වාමියා ඉටු කළ යුතුය. ගරු කිරීමෙන්, අවමන් නොකිරීමෙන්, භාර්යාව නොඉක්මවීමෙන්, සම්පත් පැවරීමෙන්, කැමැති ආභරණ ගෙන දීමෙන්,
බිරිඳ කෙරෙහි ස්වාමියා ඉටු කළ යුතු යුතුකම්. එවිට භාර්යාව ස්වාමි පුරුෂයා කෙරෙහි ගෙදර කටයුතු මනාව කිරීමෙන්, පිරිවර ජනයාට මනාව සංග්‍රහ කිරීමෙන්, ස්වාමියා ඉක්මවා නොහැසිරීමෙන්, ස්වාමියා රැස් කළ දේපල රැකීමෙන්, කුදුමහත් කටයුතු අනලස්ව කිරීමෙන් යුතුකම් ඉෂ්ට කරන ලබන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. උතුරු දිසාව වූ මිතුරන් කෙරෙහි කුල පුත්‍රයන් විසින් පරිත්‍යාගය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාවය, නොරැවටීම කියන කරුණු පහෙන් සැලකිය යුතුයි. එවිට මිතුරන් ඔහුට සුරාවෙන් මත් වූ ඔහු ආරක්ෂා කරයි, ඔහුගේ වස්තුව ආරක්ෂා කරයි, බියක් පැමිණෙන විට පිහිටවීම, විපත්තියක් පැමිණෙන විට අත් නොහැර ආරක්ෂා කිරීම, දරුමුණුපුරන්ට සංග්‍රහ කිරීම කියන කරුණු යුතුයකම් වශයෙන් ඉටු කරනු ලබනවා. යට දිසාව වූ දැසි දස්සන් කෙරෙහි කරුණු පහක් ස්වාමියා ඉටු කළ යුතුය. සුදුසු පරිදි කර්මාන්ත සංවිධානය කිරීම, ජීවිකාවට සරිලන බත් වැටුප් ගෙවීම, ගිලන් වූ විට උවටැන් සැලසීම, රස ආහාර ආදිය ලැබුණු විට ඔවුන්ටද දීම, සුදුසු කාලයේදී කර්මාන්ත පැවරීම. එවිට ස්වාමියා කෙරෙහි දැසි දස්සන් විසින් ස්වාමියාට පළමුව පිබිදීම, කටයුතු නිම කර ස්වාමියාට පසුව නින්දට යාම, ස්වාමියා දින දෙය පමණක් ගැනීම, කටයුතු සොයා බලා කිරීම, ස්වාමියාගේ ගුණ කීම කියන කරුණු පහ ඉෂ්ට සිද්ධ කරනවා. උඩ දිසාව වූ මහන බමුණන් කෙරෙහි කුල පුත්‍රයන් කටයුතු කළ යුත්තේ මෙසේ: මෛත්‍රී කාය කර්මය, මෛත්‍රී වාක් කර්මය, මෛත්‍රී මනෝ කර්මය, සිය ගෘහය මහන බමුණන් කෙරෙහි විවෘතව තැබීම, ගෞරව පෙරදරිව ආමිස සංග්‍රහ කිරීම. එවිට කුල පුත්‍රයන් කෙරෙහි මහන බමුණන් පවින් වැළැක්වීම, කුසලයෙහි පිහිටුවීම, යහපත් සිතින් ආශිර්වාද කිරීම, නොදන්නා දේ කියා දීම, දන්නා දේ මැනවින් ප්‍රගුණ කරවීම, ස්වර්ග මාර්ගය කියා දීම යන කරුණු වලින් ඔහුට සංග්‍රහ කරනවා. මෙසේ සදිසාවන්ට අයත්ව ඇති යුතුයකම් වගකීම් පැහැදිලි කිරීමෙන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ පුද්ගල යසසට හේතු වන සතර සංග්‍රහ වස්තුව දේශනා කරනවා. එනම් දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාවයයි. සිව් සංග්‍රහවත් ගමන් කරන්නා වූ රථයක කඩෑනයක් බඳු යයි දේශනා කරනවා. සතර සංග්‍රහ වස්තුව නොවේ නම් මෞතුම පුත්‍රයා කර්ණ කොටගෙන ගරු බුහුමන් නොලබන බවත්, ගරු බුහුමන් නොලබන බවත්, පූජා සත්කාර හෝ නොලබන බවත්, එසේම පුතා කර්ණ කොටගෙන පියාදෙම සැලකිලි නොලබන බවත් දේශනා කරනවා. යම් ඥානවන්තෙක් සතර සංග්‍රහ වස්තුව යම්සේ මනමින් ඉටු කරන්නේද, ඔහු මහත් භවභෝග ඇති ප්‍රශංසාවට පත්වන පුද්ගලයෙක් බවට පත්වෙනවා. මේ දේශනය අසා සිටි සිංහලක දේශනය ඉතා මැනවි. යටිකුරු කර තිබූවක් උඩුකුරු කලාක් මෙන්, වැසී තිබූවක් හැර පෙන්නුවක් මෙන්, මම්මුලා වූවකුට මාර්ගය පෙන්නුවා මෙන්, අඳුරෙහි යන්නෙකුට තෙල් පහනක් දල්වා දුන්නාක් මෙන් භාග්‍යවතුන් වහන්සේ විවිධාකාරයෙන් දෙසන්නට යෙදුණි. ස්වාමීනි, මම බුදුන් වහන්සේ සරණ යමි, ධර්මය සරණ යමි, සංඝයා සරණ යමි. අද පටන් දිවි ඇතිතෙක් මා තෙරුවන් සරණ ගිය උපාසකයෙකු ලෙස දරණසේක්වායි ප්‍රකාශ කර සිටියා. මෙම සූත්‍රයේ පරිශීලනමය වැදගත් කරුණු කිහිපයක් පෙළගැස්විය හැකි. 1. පුද්ගල හා සමාජය අතර ඇති සම්බන්ධතා දැක්වීම සඳහා පරිශීලනය කළ යුතු වැදගත්ම සූත්‍රයක් ලෙස
දැක්වීමට හැකිවීම. 2. පුද්ගලයෙකු සතු යුතුකම් හා ඔහුගේ අයිතිවාසිකම් කවරේදැයි නිසි පරිදි වටහා ගැනීමට මෙම සූත්‍රය පරිශීලනය කිරීම වැදගත් වීම. 3. ගිහි ජීවිතයක් සාර්ථක කර ගැනීමට අවශ්‍ය කරුණු එකම සූත්‍රයකින් වටහා ගැනීමට සිඟාලෝවාද සූත්‍රය පරිශීලනය කළ හැකි වීම. 4. පුද්ගලයෙකුගේ හෝ සමාජයේ පරිහානියට මූලික වශයෙන් කවර කරුණු හේතු වන්නේදැයි හඳුනා ගැනීමට හැකිවීම. 5. භික්ෂූන් වහන්සේලාගේ විනය වටහා ගැනීමට විනය පිටකය පරිශීලනය කළ යුතුවක් මෙන්ම බෞද්ධ ගිහි විනය වටහා ගැනීමට මෙම සූත්‍රය පරිශීලනය කිරීම වැදගත් වීම. 6. සිය ඇසුරට ලැබෙන මිතුරන් පිළිබඳව සැබෑ අවබෝධයක් ලබා පාප මිතුරන්ගෙන් බැහැරවීමට ඉඩ ලැබීම. 7. සතර අගතියෙන් වෙන්වන්නට උසස් ජීවිතයකට මඟ පෙන්වන්නට සමත් වීම. එමෙන්ම සමාජ ජීවිතයේ සාර්ථකත්වයට අදාළ යුතුකම් වගකීම් ඉටු කිරීම සේම ගිහියෙකු ලෙස යහපත් ආර්ථික ශක්තියක්ද ගොඩනංවා ගැනීමේදී වේයකු තුමසක් බඳින්නාක් මෙන් ධනය රැස්කර ගත යුතු බවත් ඉපයීම බඹරෙකු මලෙන් රොන් ගන්නාක් මෙන් ධාර්මිකව සිදු කළ යුතු බවත් දැක්වීම තුළින් නිසි පරිභෝජනයෙන් යුක්ත සාර්ථක ආර්ථික රටාවකුත් එයින් තමාටත් තමාගේ පවුලටත් සමාජයටත් යහපතක් වන ලෙස ආර්ථිකය කළමනාකරණය කර ගැනීමටත් උගන්වයි. මේ ආකාරයට සිඟාලෝවාද සූත්‍රය පුද්ගලයාටත් එයින් පවුලටත් එයින් සමාජයටත් තමන්ගේ යුතුකම් වගකීම් මනා වටහා ගැනීමට කියා දෙන අසිරිමත් සූත්‍ර දේශනාවක් බව ඔබට පැහැදිලි වෙනවා ඇති. මේ සූත්‍රය හොඳින් තේරුම්ගෙන ජීවිතයේ සිදුවිය යුතු යථාර්ථවාදී වෙනස්කම් මනා වෙනස් කර ගනිමින් ඔබට ජීවිතයේ දිනන්නට මෙය උපකාර වේවා. ලෝකයේ සියලු සත්වග නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් භාවයටම පත් වෙත්වා.